අද දවසේ මේ පින්වත් පිරිසට අපි කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනන්නේ කොහොමද කියලා. ශ්‍රී සද්ධර්මය සරණ යන්න ඕනන්නේ කොහොමද කියලා. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න ඕනන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපි ඉපදුන දවස් ඉඳලා බෞද්ධ වුණා කියලා. එහෙම නැත්නම් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කිව්වා කියලා බෞද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට උපැන්න සාතිකයේ ආගම මොකද්ද කියලා තියෙන තැනට බුද්ධ ආගම තිබ්බා කියලා ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් සරණ ගියා නම් යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා අපාය වැටෙන්නේ නැහැ. එහෙනම් මේ උපන් සත්වයා සතර අපායට වැටි වැටි යන්නේ ඇයි? සරණක් නැති නිසා, පිහිටක් නැහැ. പ്രേත ලෝකවල, තිරිසන් ලෝකවල වැටි වැටි වාසය කරන්නේ සරණක් නැති නිසා. ඒ නිසා ඒ සරණ නැතුව උපතේ ඉඳලම බෞද්ධ පවුලක වුණත් මැරෙනකල් හිටියා කියලා සරණේ පිහිටලා නැත්තම් එයා තිසරණ සරණ ගිය කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ සමහර අය ආගමක් අදහන්න ඕන නිසා අදහනවනේ. සමහර දැන් පිට රටවල් වල නම් එහෙම ආගමක් Tamanට කැමැති දෙයක් අදහන්න පුළුවන් නැත්තම් නිකන් ඉන්න පුළුවන්. ඊට පස්සේ ලංකාවේ ගත්තොත් මුල ආරම්භයේ ඉඳලම බුද්ධ රජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. ඉතින් ඒ නිසා ඒ ආගමක් තියෙනවා කියන තැනට ආවා. ඇවිල්ලා ඉතින් පරම්පරාවෙන් බුද්ධ ශාසනය අපි බෞද්ධ කියලා ඉතින් එහෙම පවුල් තියෙනවා. එතකොට ලංකාවේ වැඩිපුරම ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. නමුත් ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස වෙන්නේ පරම්පරාවෙන් නෙවෙයි. සරණ යෑමෙන්. සරණ යනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. මොකද සරණ ගියොත් එහෙම තෙරුවන් සරණ ගියොත් ඒ තෙරුවන් සරණේ පිහිටපු කෙනා හතර අපාය වැටෙන්නේ නැහැ. සුගතිය උපදිනවා. ඒකට අපිට දැන් තියෙන ප්‍රශ්නේත් මරුණට පස්සේ හතර අපාය වැටෙයිදෝ? ඇයි මේ සංසාරේ යන සත්වයාට සතර අපායේ මහගෙදර වගේ. වැඩිපුරම මේ සසරේ සත්වයා ගිවලා තියෙන්නේ නිරේ. ඊළඟට අපි නොවුන තිරිසන් සතෙක් නැහැ. කුකුල්ලෝ වෙලා බෙලි කපන්නම අහුවෙලා ගලා ගිය ලේ සතර මහා සාගරී ජලයට වැඩි නම් මේ පෘථුවියේම තියෙන ජලයට වැඩි කුකුලෙක් වෙලා කපනකොට බෙල්ලෙන් ගිය ලේ ටික එකතු කළොත් එක්කෙනෙක්ගේ ජීවිතේ. ඒතර කොච්චරම කුකුල්ලෝ වෙලාම සංසාරේ ඉපදුනාද තිරිසන් ලෝකේ. ඌරෝ වෙලා බෙල්ල කැපිලා ගලා ගිය ලේ ටික සතර මහා සාගරයේ ජලයට වැඩි නම් කොච්චර ඌරෝ වුණාද? හරක් වෙලා බෙල්ල කැපුවට පස්සේ ගලාගෙන යන ලේ සතර මහා සාගරයේ ජලයට වැඩි නම් කොච්චර හරක් වුණාද? ඔය එක සතෙක්. පණුව වෙලා, කෘමි ශක්තු වෙලා මේ අහසේ අපි පියාසර නොකරපු තැනක් නැහැ. මේ මහ පොළොවේ අපි ඔළුව තිබ්බ නැති තැනක් නැහැ කියනවා. එහෙම දීර්ඝ සංසාරයක අපි යන්නේ. ඒ විදිහට සතර අපාය අපි වැටි වැටි ආවේ. പ്രേත ලෝකේ කැයිහොටු සෑම සැරව කකා පෙරේත වෙලා කොච්චර හිටියද? මේ පෙරේත ගතිනේ අදටත් මේ මනුස්සයාට තියෙන්නේ. දිව්‍ය ගති අඩුයි. ඒ අතර තමයි කලාතුරකින් දෙවි කෙනෙක් වෙන්නේ. කලාතුරකින් තමයි මිනිසෙක් වෙන්නේ. ඒ නිසා ලේසි නෑ මේ බුද්ධ ශාසනයෙන් පිහිටක් ගන්න එක. හිතේ සරණ යනවා කියන එක බලවත්ව තියෙන්න ඕන එකක්. ඒ සරණ යනවා කියන එක බලවත්ව තියෙන්න ඕන කියන එක තේරෙන්න එකෙන් ඉඟියක් ගන්නට ජාතක කතාවක් අද කියලා දෙන්න. ඒ ජාතක කතාව තමයි කුරප්ප ජාතකය. කුරප්ප ජාතකයේ තියෙන්නේ
සොරුන්ගේ ඊතල ඉදිරියේ බයක් තැති ගැනීමක් නැතුව හිටපු තරුණයෙක් ගැන කතාවක්. මේක මේ ජාතක කතාව දේශනා කරන්නට පසුබිම වුණේ ඒ කාලේ ඊටාම ශ්‍රද්ධාවෙන් මහාන වෙච්ච හාමුදුරුවෝ හිටියේ. ඒ ස්වාමීන් වහන්සේලා ශ්‍රද්ධාවෙන් මහාන වෙලා එක හාමුදුරු නමක් පස්සේ කාලයක් යනකොට අනේ මේවා අමාරුයි කියලා ඉතින් hina වෙලා විහිළු තාලු කරගෙන ඔහේ කයිය ගහගෙන හිටියා. එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා කල්පනා කළා මේ උන්වහන්සේ ඉස්සර හරි වෙර වීරියෙන් හිටියා මේ දැන් තමයි මොකද්ද උනේ කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන්නගෙන ගියා. ආයමුතුනේ ඉන්නකො පොඩ්ඩක් කතා කරන්න භාග්‍යවතුන් වහන්සේත් එක්ක කියලා ගෙන්නන ගියා. ගිහිල්ලා ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඇහුවා "ඒ පින්වත් මහන්නේ මෙයා මේ කැටුවෙන්නේ." කිව්වා "පින්වත් භාග්‍යවතුන් වහන්සේ මෙයා ඉස්සර හරියට වෙහෙස මහන්සි වෙලා ශාසනයේ හැසිරුණා. දැන් කිසි කතාවක් නැතුව විහිළු තහළු කරගෙන ඔහේ කයිය ගහගෙන ඉන්නවා" කිව්වා. බුදුරජාණන් වහන්සේ අදාළ හැබැයිද එහෙමයි ස්වාමීනි කිව්වා. මේ බුද්ධ ශාසනයේ තියෙන පුදුම ගුණයක් තමයි ඇත්ත කියනවා. මොකද්ද මේක මෙහෙම වුණාද කියලා ඇහුවොත් ඔව් කියනවා. අනේ නෑ මන් දන්නේ නෑ මේ නිකම් පොඩ්ඩක් විහිළු කරනවා දැකලා මේ යාලා එක එක කයි කතන්දර කියනවා කියලා Taman සුදන වෙන්නේ යන එකක් බුද්ධ ශාසනේ නෑ කොතනකවත්. ඇත්ත කියනවා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ පින්වත් භික්ෂුව මොකද වෙරවීරි අත්හැරියේ අතීතේ මේ බුද්ධ ශාසනයකට වෙරවීරිය කිරීම ගැන කවර කතාවද ඉස්සර ජීවත් වෙන්න වෙරවීරියෙන් ජීවිතය අත්හැරලා ඒකෙන් මහා හුරු සේනාවක් පළවපු මේ විස්තර තියෙනවනේ කිව්වා. අනේ ස්වාමීනි මේ විස්තර අපිට දේශනා කරන්නට කියලා ඔන්න සංඝයා ඇවිල්ලා හිටියා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ ජාතක කතාව වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් වාසය කළා. ඒ රජුරුවන්ගේ කාලේ අපේ මහා බෝධිසත්වෝ හිටියේ වන සංරක්ෂක තරුණෙක් වෙලා. ඒ කියන්නේ විශාල කැලවල් තියෙනවා. ඒ කැලවල් වල මිනිස්සුන්ට යන්න බෑ පාරවල් වරදිනවා. හොරුන්ට අහු වෙනවා. ඒ වගේම පාර දුෂ්කරයි. කරදරයක් වුණොත් මොකුත් කරගන්න දෙයක් නැහැ. ඒතකොට මෙයාලා කිහිප දෙනෙක් මේ වන සංරක්ෂක තරුණයෝ පිරිසක් ඉන්නවා. මෙයාලට යම් මුදලක් දුන්නාට පස්සේ මෙයාලා අර කැලේ ඇතුලෙන් එයාලා කැලේ එහා පැත්තට ගිහින් ඇඳලා ආනවා. පාරවල් ටික හරියට කියනවා හුරුන්ගෙන් ආරක්ෂා කරනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට බෝධිසත්වෝ මේ 500ක් පමණ වන සංරක්ෂක තරුණ පිරිසක් එක්ක වාසය කරනවා. මෙහෙම වාසය කරද්දී දවසක් බරණැස් නුවර ගැල් නායකයෙක් ගැල් ටිකක් අරන් ඇවිල්ලා මෙයාට කහවණු 1000ක් දුන්නා. කහවණු 1000ක් දීලා කිව්වා මිත්‍රය මෙතන කහවණු 1000ක් තියෙනවා. පරේසමින් මාව ඉගඩු කරපම් මේ වනයේ ඇතුලින්. කැලේ ඇතුලින් මං එහා පැත්තට ගිහින් ඇල්ලන්න කිව්වා. ඊට පස්සේ අර ගල් නායකයා මොකද කළේ කහවණු 1000 අතට ගත්තා. කහවණු 1000 අතට ගත්ත ගමන්ම ජීවිත ආසාව අත්හැරියා. ඒ කියන්නේ අර ගල් නායක පුත්‍රයා වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කළා. ඊට පස්සේ යන් කියලා අර පිරිස අරන් දැන් කැලේ මැදින් යනවා. කැලේ මැදින් යද්දී හොරු 500ක් කෑ කොස්සන් ගහගෙන කඩු කිනිසි පොරෝ අවි ආයුධ අරගෙන කෑ ගහගෙන පැන්නා. එහෙම පයින්නකොටම මේ අර ගැල් වල හිටපු මිනිස්සු කෑ ගහගෙන බීම බුදියා ගත්තා. අර ගැල් නායකයා ජීවිත ආසාවත් ඇල්ලන තියෙන්නේ. ගැල් නායකයා මොකද උනේ? මෙයා අර හොරුන්ගේ හඬ අබිඹවා ගිය සද්දේකින් කෑ ගහගෙන පිරිස මැදට කඩු අමෝරාගෙන පැනලා සටන් කරලා ගුටි බැට දුන්නා. අර හොරු ටික බය වුණා එකපාරම පිරිස මැදින් එක්කෙනෙක් කෑ ගහගෙන එනකොට. ඒ වුන් ආයුධ දාලා පැන්නා. අර 500ක්. ඊට පස්සේ මෙයාලා කරදරයක් නැතුව එතර වුණා. මේ වනෙන් එළියට ආවා. එළියට ආවට පස්සේ මෙයාට හොඳට කන්න බොන්න දීලා
අර ගෑල් නායකයා මෙයාගෙන් අහනවා මේ අනේ හැබෑටම අච්චර මහා හොරු මුලක් ඉද්දී ඔහි කොහොම මේ කිසිම බයක් සැකක් නැතුව මේ මිනිස්සු මැදට පැන්නේ? ඊට පස්සේ කිව්වා මම දුනු ඊතල අමෝරාගෙන මිනිස්සු ඉද්දී අනිත් අයත් බයි මිය වෙද්දී මම උදාර සිතෙන් හිටියේ මම අර යම් මොහොතක ඔබගේ මුදල් ගත්තනම් මම ඔය ඔබට කලින්ම ජීවිතේ පූජා කරලා තිබ්බේ. ඔබ රකින්නට බාරගත්ත වෙලාව ඉඳලා ජීවිතේ පූජා කරලා තියෙන්නේ. ඒ නිසා මට රකින්න දෙයක් නැහැ මරාගෙන මැරෙනවා හරි කියලා ඉස්සරහට ගියා. ඊට පස්සේ ඒ ජීවිත ආසාව නැති නිසා මට ඒ අයට බය කරන්න පුළුවන් වුණා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලන්නකෝ බය තැති ගැනීම නැතුව ඉස්සරහට ගිය නිසා අර පිරිසත් බෙරිලා හොරු ටිකත් පන්නපු හැටි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ කාලේ වන ආරක්ෂක ඇවිල්ලා හිටියේ මමයි කියලා ওই කතාව දේශනා කළා. ඊටකොට ඒ ධර්මයේ දේශනා කළා චතුරාර්ය සත්‍ය ධර්මයක් දේශනා කළාට පස්සේ අර වීරිය අඩුවෙන් හිටපු භික්ෂුව අරහත් ත්වයටපත් වුණා කියලා මේ ජාතක කතා පොතේ තියෙනවා. එතකොට මට කියන්න උවමනාවක් තිබේ මේකේ තියෙන ඉඟියක්. ඒ තමයි ජීවිත ආසාව අත්හැරියා. කහවණු පොදිය මම මෙයාලා ඊතර කරනවා කියලා කහවණු පොදිය අතට ගත්ත ගමන් ජීවිත ආසාව අත්හැරියා. අත්හැරිලා යාලා රැකීම වෙනුවෙන් තමන් මරාගෙන මැරෙන්න හරි ඉස්සරහට යනවා. ආන්න ඔය වගේ තමයි බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් ශ්‍රී සද්ධර්මයේ සරණ ගියොත් ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියොත් ඒ සරණට දිවි පිදුවොත් ඒ සරණ රැකගන්ට ජීවිතය අත්හරිනවා. අද එහෙම කන්නේ. අද ජීවිතය වෙනුවෙන් සරණ අත්හරිනවා. බඩගින්නේ ඉන්න කෙනෙකුට කෑමක් දීලා මේ මොකද්ද බං ඔය සමයෙම මෙන්න මෙහිට වරෙල්ලා කියලා කිව්වොත් යනවා. ඊට පස්සේ ගෙයක් දොරක් නැති කෙනෙකුට උඹලට ගේ හදලා දෙන්නම් කිව්වොත් යනවා. ඊට පස්සේ රස්සාවක් නැති කෙනෙකුට රස්සාවක් දෙන්නම් කිව්වොත් යනවා. ඊට පස්සේ දැන් පිට රටකට වයි ගියාට පස්සේ කල්පනා කරනවා මේ රටේ ඉන්නවෑ බං පන්සල් යනවාද කියලා බලන්න කට්ටිය. ඔය යන තැනකට යමල්ලා බං. ඕවත් බලන්න ඕන. කියලා හති කොන යනවා. නන්නත්තර වෙලා යනවා. සරණක් නැහැ. සරණ පිහිට කියලා කියන එක රැක ගන්න ඕන. ඇයි සරණ නැති වුණේ සතර අපාය වැටෙන්නේ මේ? ඇයි පිහිටක් නැහනේ? යාව උඩට එන්න පිහිටක් නැහනේ. ඔකට මට මතකයි අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේ අපිට උපමාවක් වදාලා තිසරණේ රැක ගන්න කියලා. ඔන්න මේ භාජනයක් දෙනවා තෙල් භාජනයක් අතට දීලා ඒ තෙල් භාජනය පුරවලා තියෙනවා තෙල්. එතකොට පිටිපස්සෙන් කඩුවක් අරන් කෙනෙක් කියනවා ඕකෙන් තෙල් බින්දුවක් හරි අතහැරියොත් එහෙම තොගේ බෙල්ල කපනවා. කියලා දැන් මේක අතේ තියාගෙන යන්න කියලා කියනවා. එතකොට මෙයා ජීවිතේ ආරක්ෂා කරගන්න මොකද කරන්නේ? තෙල් භාජනේ ආරක්ෂා කරගෙන දැන් මෙයා යනවා. යද්දින් මෙයා කැමැති ලස්සන රූප ටිකක් පාරේ අපි කියමු මෙයා කැමැති මේ මොකක් හරි ලස්සන රූප තියෙන නැටුම් ගැයුම් තියෙනවා කියලා. ඒවා පේනවා. ඒතර මෙයාට ඒවා බලන්නද හිතෙන්නේ නැත්නම් තෙල් කලේ පරිසම් කරගන්නද? තෙල් කලේ පරිසම් කරගන්න ඕන. ඊට පස්සේ ඒවා ගැන හිත දෙන්නේ නැතුන් තෙල් කලේ පරිසම් කරගන්නවා. ඊට පස්සේ ඔහොම යනකොට රසවත් කෑමක් තියෙනවා. කෑම සුවඳ දෙනවා. කියනවා මේ හොඳ කෑමක් කියලා. නමුත් අවධානය යොමු කරන්නේ නැහැ. ඒ තෙල් කලේ පරිසම් කරගන්න ඕන. ඒ වාගේ පරිසම් වෙලාවට පස්සේ යාගේ ජීවිතය රැකෙනවා. ඒ තෙල් කලයක් පරිසම් කරගන්නා හේ ඊටත් වැඩියෙන් අර විශාල මාණික්කයක් ලැබිච්ච කෙනෙක් මැණික රැක ගන්නවටත් වැඩිය පරිස්සමෙන් තිසරණ සරණ රැක ගන්න ඕන. ගොඩාක් අයට සරණ අහිමි වෙනවා. හොඳට කාලා බීලා ඉන්න තාක්කල් ඊළඟට
ධනෙ තියෙන තාක්කල් ලෙඩක් දුකක් කරදරයක් ලොකුවට නැති තාක්කල් බුදුන් වැඳ වැඳ පොත් බලා බණ ආහා ඉන්නවා. එහෙම ඉඳලා ඔන්න ඔළුවේ ගැක්කුමක් හැදෙනවා. පොඩි දෙයක් නේ ඉතින්. ඔළුවේ ගැක්කුමක් හැදෙනකොට කවුරු හරි ළමෙක් ශ්‍රද්ධායක බලමු කියලා ටීවී එක දානවා. වහපියෝක මගේ ඔළුව රෙදෙනවා. ඊට පස්සේ මේ කියන නෑ නෑ අච්චි හොඳ බණක් කියලා කියනවා. මොන බණ වුණත් වහපිය ඔළුව රෙදෙනවා. දැක්කද? වේදනාව ඉදිරියේ සරණයට ගියා. ඊට පස්සේ අතපය වාරු නැහැ. ඊට පස්සේ කියනවා මෙහෙම පින්කමක් තියෙනවා දානයක් තියෙනවා නේ වට කොහොමද යන්නේ අපිට අතපය වාරු නැහැ දැන්. උඹලා ගිහිල්ලා වරෙල්ලා යන්න පුළුවන්. යන්න පුළුවන් කමක් තියෙද්දි. ඊට පස්සේ ওই විදිහට ගොඩාක් දේවල්. ඊට පස්සේ ලෙඩ තිසරණේ සීකරන පිරික් කියාගෙන ඉනවා. ගෙදර අයට කරදර වැඩි වෙනවා. දුක්ඛම් කරදර වැඩි වෙනවා. ඊට පස්සේ කියනවා කොහේ හරි දේවාලයකට යන්න. ඊට පස්සේ දේවාලයකට හරි ගිහිල්ලා ඔහේ නන්නත්තර වෙනවා. සරණත් නැති කර ගන්නවා. ජීවිතේ පුදලා නැහැ. අර මිනිස්සයා ජීවිතේ පුදපු නිසා හොරු රැළ වෙනුවෙන් හොරු රැළත් බේරගත්තා, තමනුත් බේරුණා, සියලු ප්‍රශ්න ටික විසඳගත්තා. ඒ වගේ තිසරණය වෙනුවෙන් දිවි පුදලා පුදන තාක්කල් ජීවිතේ පුදන්න සූදානම් වෙන තාක්කල් තිසරණයේ බලවත්ව පිහිටන්නේ නැහැ. ලාමක දේවල් වලට තිසරණේ අත්හරින්නේ නැහැ. තිසරණේ අත්හැරලා මේ ගමන යන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ තුල රාග දේශ මොහ නැහැ. බුදුරජාණන් වහන්සේ තුල අච්චුදීම් නැහැ. අපි ළඟ ළමයෙක් මහාන වෙන්න ආවා. මහාන වෙන්න ආවට පස්සේ ඒ ළමයාට ටික දවසක් ඉන්න පුළුවන් උනේ සතියක් යනකොට ගෙදර යන්න ඕන කියනවා. යන්නම හිතෙන්නේ මේ කණන් අල්ල ගන්නම බෑ. ඊට පස්සේ එහෙනම් පුතා ගිහිල්ලා එන්න කියලා යවුවා. පස්සේ බවුන්ට යාගේ ඇඟ ඇත්තෙන් යක්ෂණියෙක් ඇවිල්ලා කතා කරනවා. මේක අපි මේ දේවාලේ සුද්ධ කරපු එක. මේක අපිට අයිති එකයි. මේ කොල්ලේ ගෙට යහපැත්තෙන් තියෙනවා දේවාලයක්. මේක ඉස්කෝලේ ඇරලා ආවට පස්සේ නිකන් ඉන්න ගමන් මේ පාළුවට කාන්තියට ගිහිල්ලා දේවාලේ අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කරලා මේ වටේ තියෙන අතුපතු කපලා ගස් කොළන් කපලා සුද්ධ කරලා පහන පත්තු කරලා එනවා. ඒ වට්ටික කරපු එකට මේක අපේ කියලා අල්ලගත්තානේ. මහාන වෙන්න ගිහිල්ලත් කොහොම හරි අමාරු කරලා ගෙදර ගෙන්න ගත්තා නම් මැරෙන්න යනකොට ගන්නවද නැද්ද උන්ගේ සේනාවට? කොච්චර අසාධාරණයිද? බුදුරජාණන් වහන්සේ ළඟ දාස වුණා කියලා බුදුරජාණන් වහන්සේ කෙලෙස් සහිතව සත්වයා ග්‍රහණය කරගන්නේ නැහැ. උඹ මගේ කියලා ග්‍රහණය කරගැනිල්ලක් නැහැ. බුදුරජාණන් වහන්සේ මග්ගක්ඛායි මාර්ගය පෙන්වලා දෙන කෙනා. බුදුරජාණන් වහන්සේ ළඟ උදේ ඉඳලා හැන්දෑව වෙනකල් අප උපස්ථාන කළා කියලා බුදුරජාණන් වහන්සේ යාට බැඳෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට කරන අප උපස්ථාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි කුටි හදන ඒවා, විහාර හදන ඒවා, මාලිගා හදන ඒවා, බුදුරජාණන් වහන්සේට අපි දානේ පූජා කරන ඒවා, මල් පූජා කරන ඒවා, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිවුරු පූජා කරන ඒවා, බෙහෙත් පූජා කරන ඒවා, බුදුරජාණන් වහන්සේ නෙළුම් පතක් නම් ඒ මිනිසු කරන දේවල් වතුර බින්දුවක් වගේ. නෙළුම් පතේ වතුර රඳින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලාභ සත්කාරත් එක්ක ඇලී වාසය කරන්නේ. අනිත් සෑම ආගමකම Tamanට භක්ති වූ කෙනාට ග්‍රහණය වෙනවා ශාස්ත්‍රවරයා. ඒ දෙනාගේ බැඳීමක් හට ගන්නවා. බුදුරජාණන් වහන්සේත් එක්ක බැඳීම් නැහැ. මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හැරෙනකොට මේ ධර්මයේ ප්‍රවර්තනය කරන්නේ මේ ධර්මයේ කියන්නේ විස්තර කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ පිරිනිවන් පෑවේ නාලන්දාවේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන එකට වැඩියේ නැහැ. තුන්ද කියලා රහතන් වහන්සේ නමක් තමයි ධාතුන් වහන්සේලා ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ළඟට වඩා මාන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක දිහා බලාගෙන ඉන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නොඇලුන ශාස්ත්‍රඥ වහන්සේ නම.
ඊළඟට වත් පිළිවෙත් කරනකොට වැරදුනා කියලා බුදුරජාණන් වහන්සේ අච්චු දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අත්හැරියා කියලා බුදුරජාණන් වහන්සේට පාඩු නැහැ. සමහර දේවාල වල තියෙනවා සමහර දේව ආගම් වල දැන් ඉන්දියාවේ Hindu භක්තියින් එහෙම පූජකෙක් හොඳට අපෝපස්ථාන කරන දිවි පුදාගෙන ඉන්නවා කියන්නකො. දිවි පුදනවානේ. පූජකයෝ කියනකොට දිවි පුදනවා. දේව දාසින් දිවි පුදනවා. හැම වෙලාවෙම අතේ මොකක් හරි පැන් ගෙන්ඩියක් හරි තියෙනවා. නළලෙත් රතු පාට මොකක් හරි මේක තුනුරු ගාගෙන ඉන්නවා. මිනිගෙඩියක් හොල්ලාගෙන හරි යනවා. භජන් ඒ වගේම මේ ප්‍රශස්ති කිය යනවා. හැම වෙලාවෙම මිනිස්සු නිකන් යනකොටත් හරේ රාමා හරේ ක්‍රිෂ්ණා කිය යනවා. මොකක් හරි කරදරයක් වුණාම අනේ මේ ඊශ්වර දෙවියන්ගේ විෂ්ණු දෙවියන්ගේ කාලියම්මගේ නංගම් මතුරනවා. ඒ මිනිස්සු එහෙම ඉඳලා ඒ මිනිස්සු මැරෙනවා. මැරිච්ච ගමන් එයාලා ගාවට ගන්නවා. එයාලා ළඟට ගන්නවා. හිත බැඳලා තියෙන තැන උපදිනවා. ඒ වගේ කෙනෙක් අපි කියමු වෙන පුණ්‍ය සංස්කාරයක් ඉපදිලා ලංකාවේ ඉපදුනා කියලා. ලංකාවේ ඉපදිලා අපි කියමුකෝ තෙරුවන් සරණ යනවා කියලා යන්න දෙන්නේ නැහැ. අපේ අය කියලා. අපි කියමු එහෙම කෙනෙක් මහාන වෙනවා කියලා මහානකම කරගන්න දෙන්නේ නැහැ. ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ ඒ සියලු ආගම් සියලු දර්ශන සියලු භක්ති ඉක්මව යන එකක් තෙරුවන් සරණ ගිහිල්ලා මේ බැඳීම් අත්හරිනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන බැඳීම් අත්හරින එකක්. අරකේ තියෙන බැඳෙන එකක්. කරගන්න දෙන්නේ නැහැ. නාග ලෝකෙන් ආපු අය නයි ටික ඇවිල්ලා පටලවා ගන්නවා. යක්ෂ ලෝකෙන් ආපු අය යක්කු ටික පටලවා ගන්නවා. ඊළඟට මිනිසුත් එක්ක ගැහිපැහි ඉඳලා රණ්ඩු සරුවල් වෙලා ඉඳලා තරහින් මැරිච්ච උන් ටික මල පෙරේතෝ ටික ඇවිල්ලා උන් වට කරගන්නවා වරෙව් කියලා. කොහොමද මිනිස්සයා මේකෙන් ගැලවෙන්නේ? ආදරෙන් සෙනෙහසින් කොල්ලෝ කෙල්ලෝ කසාද බඳිනවා. මාසෙ දෙකයි යකා යක්ෂණී වගේ වෙනවා. මේ සැනසීලේ පෞල් ජීවිතයක් නැහැ. ඊට පස්සේ බොහෝ අයට දරුවෝ ලැබෙන්නේ නැහැ. දරුවෝ හම්බුනත් බොහෝ ලෙඩදු. ඊළඟට දරුවෙක් හම්බ වුණත් ඒ දරුවා හරියට පිළිවෙලකට හදා කියා ගන්න කොච්චර අමාරුද? දරුවොත් අඬබඬු ලොකු වෙලා මොන් තරුණ වයසට එනකොට මේ නන්නත්තර වෙනවා. හම්මෝ මේ ලෝකෙන් කොහොමද ගැලවෙන්නේ? ඊට පස්සේ අවසාන කාලේ වෙනකොට ඔහි බලාගත්තු බලාගෙන දොඩවා ඉන්නවා. සරණක් නැහැ. ඇත්තටම ඊළඟට සමහර අපිට මුණ ගැහිලා තියෙනවා. සමහර දෙවිවරු ළඟ ඉඳලා මේ දෙවිවරුන්ට දාසකම් කරගෙන මැරිලා මනුස්ස ලෝකෙ ඉපදිලා. දැන් බුද්ධ ශාසනය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණ සරණ ගිහිල්ලා සරණ රැක ගන්න හදන රැක ගන්න දෙන්නේ නැහැ. ඇයි ඒ? උඹ මගේ කලින් 16ක් මන් ළඟට වරින්. කොච්චර අසාධාරණයිද? කොච්චර අයුක්තියද? ඉතින් ඒ කාලේ දාසකම් කළේ එයාගේ පැවිදිච්ච වැඩේ හරියට කළානේ. ඒකට ආයෙත් 16ක් වෙන්න ඕනේද? එහෙම නෑ. උඹ හොඳට හිටියා උඹ වරින් මන් ළඟට. බුදුරජාණන් වහන්සේම නෑ. පින්වත් මහණෙනි අන්න සසරෙන් එතර වීමේ මාර්ගය ওই මාර්ගයේ ගමන් කළා ඔබ ඊතර වෙන්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට ඉස්සෙල්ලාම මම පිරිනිවන් පානවා කියලා තීරණය කළා. මෙන්න මෙහෙම ගාථාවක් වදාලා. පරිපක්ඛෝ අයෝමයං පරිත්තං මම ජීවිතං. මං දැන් ගොඩාක් වයසට ගිහිලා තියෙන්නේ. මගේ ජීවිතේ තව පොඩ්ඩයි තියෙන්නේ. පහයවෝ ගමිස්සාමි. මම ඔබ අතහැරලා යනවා. කතං සරණ මුත්තමං. මම උතුම් සරණ මට ලබා ගත්තා. මම සරණ ලබා ගත්තා කිව්වා. මම සසරින් එතරට වෙඩියා. මං තව පොඩි කාලේ ඉන්නේ මම පිරිනොම් පානවා. මම ඔබ අතහැරලා යනවා. එක තැනක කියලා නෑ මා ළඟට පැමිණෙන්න. ඒ වාගේ කෙලෙස් නැති නිකලෙස් ශාස්ත්‍රුන් වහන්සේ නමකට දාස වුණාට මොකද?
අනිත් හැම තැනම 16ක් 16 විදිහට හිටපන්. උත්තම බවට පත් කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන ජීවිතේ පුදලා. මේක ඔයාලට මේ සරණ ජීවිතේ පුදනවා කියන එක තේරෙන්නේ හැම දර්ශනයක්ම හොඳට අධ්‍යයනය කරපු කෙනෙකුට තේරෙනවා මේක. දැන් ඉන්දියාවේ තියෙනවා සමහර ආගම් දර්ශන දෙවිවරුන්ට කන්‍යාවයෝ. මේ ලස්සන කෙල්ලෝ ජීවිතේ කැප කරනවා. කැප කළා ඒ දෙවියන්ට ජීවිතේ පුදනවා. පුදලා ওই නැටුම් ගැයුම් වාදන නර්තන කළා රාත්‍රියේදී ඒ දේවදාසියෙන් ඒ දේවාලවල තනියෙන් ඔහේ ඉන්නවා. ඉන්නකොට අර පිළිම වලින් එහෙම භූතයෝ ඇවිල්ලා අර දේවදාසින් එක කාමසේවනය කරනවා. ඇයි ඇඟ පුදලා භූතයන්ට? භාග්‍යතුන් වහන්සේට උදේ ඉඳලා හැන්දෑ වෙනකල් උපස්ථාන කළත් උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ රාග දේශ මොහ ඉක්මවලා. රාග දේශ මොහ ඉක්මවලා. උන්වහන්සේගෙන් ලෝකෙට කිසිම දුකක් කරදරයක් පීඩාවක් නැහැ. උන්වහන්සේ තමයි දුක් කරදර පීඩා දුරු කරන ජීවිතේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේටම දාස වෙනවා නම් දාස වෙන්න. ජීවිතේ පුදනවා නම් පුදන්න බුදුරජාණන් වහන්සේට. කෙලෙස් නෑනේ. උන්වහන්සේ කරුණාවෙන් ලෝකෙ දිහා බලන්නේ සියලු දෙනාට සමානව සලකන්නේ. ඔයාලා කියන්නේ ළඟ ඉඳලා උපස්ථාන කරන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට වෛර කළේ දේවදත්ත. දේවදත්තටත් ආනන්ද ස්වාමීන් වහන්සේටත් කරුණා දෙකක්ද එකම කරුණාවද? එකම කරුණාව. එකම කරුණාව. උන්වහන්සේගේ නේත්‍රයේ තෙමිලා තියෙන්නේ. දැන් අපේ ඇස් පොඩි තෙත ගතියක් තියෙනව නේද? බුදුරජාණන් වහන්සේගේ නෙත් තෙමිලා තියෙන කරුණාවෙන්. බුදු කරුණාවෙන් දැස තෙමිලා තියෙන්නේ. ඒ කරුණාවෙන් ලෝකෙ දිහා බලන්න. සමහර වෙලාවට ඒ කරුණාවේ අල්ප මාත්‍රයක් අපිට නැහැ කියලා තේරුම් ගන්න කාරණාවක් කියන්න. ඕන වැඩිහිටි අම්මලා තාත්තලා ඉන්නවා. ඕන තරුණ කොල්ලෝ කෙල්ලෝ යාළු මේ පළහිල වලට පටලැවිලා ඉන්නකොට අර අම්මයි තාත්තයි ලෝකෙ ලොකුම වැරද්ද කළා වගේ අර දරුවෝ පෙළනවා කියන්නකෝ. මම සාමාන්‍ය දෙයක් මේ කියන්නේ. ඒතකොට තොපි මොකද මේ නංගල් ඇවිල්ලා මේකයි කියලා. ඇත්තටම ආපස්සට තමන්ගේ ජීවිතය දිහා බැලුවොත් ඒ අයටත් වැරදිලා. නමුත් ලෝකෙට ඇඟිල්ල දික් කරන්නේ තමන් සුදුනු වගේ. හැබැයි තමන්ට තේරෙන කාලෙකට වැරදිලා. ඒතකොට ඒ වාගේ වෙලාවක ආවේගශීලීව නෙවෙයි. මෙන්න මේකයි ආදී නෙවෙයි. මෙන්න මේකයි ඔකේ තියෙන අමාරු වැටෙන විදිය කියලා ආදරෙන් කරුණාවෙන් ආවේගශීලී නැතුව ප්‍රඥාවෙන් උපදේශක්වත් දෙන්න බෑනේ අපිට. ඊළඟට අපිට යමක් තේරෙනවා නම් තේරෙන්නේ නැති කෙනෙක් අවුලව ගන්නකොට අපි හොඳට බයිනොත් අපිට තේරෙන්නේ නැත්නම් නිකන් හිටපියව කියලා. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ සියලු දෙනාට වරදින හැටි දැක්කා. ඒත් කරුණාවෙන් සියලු දෙනාට ධර්මයේ දේශනා කළා. කරුණාවෙන් ධර්මයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේට දාස වීම කොච්චර උතුම්ද? ජීවිතේ පුදන්න ඕන භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. ඇයි මේ භාග්‍යතුන් මෙයා මේකේ මේ ජාතක කතාවේ මේ මිනිසයා කහවණු පොදි අතර ගත්ත ගමන් ජීවිතේ අත්හැරියා. එහෙනම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ ගිය වෙලාවේ එයාට සරණ රැකගන්නට බාධා පිණිස තියෙන සියල්ල අත්හරින්න ඕන. ජීවිත ආසාව අත්හරින්න ඕන. ජීවිත ආසාවෙන් මේ මොන සමයකට හරි ගිහිල්ලා කමන්නේ මේක රැක ගන්න ඕන කියලා ජීවිතේ රැකගන්නේ. එහෙම නෙවෙයි සරණයි රැක ගන්න ඕන. ඒකයි පින්වත්නි ලේසි නෑ මේක. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අද අපිට තිබ්බේ නැත්තම් පින්වත්නි අකුසල් වලින් මිදිලා කුසල් කරනවා කියලා එකක් අපිට නැහැ. අපි අද සත්තු නොමරා ඉන්නවා නම් ඉන්නේ බුදුබණ පදයක් අහලා. හොරකම නොකර ඉන්නේ බුදුබණ පදයක් අහලා. සල්ලාලකම් වලට යන්නේ නැතුව ඉන්නේ බුදුබණ පදයක් අහලා. බොරු කියන එක නවත්ත ගන්න උත්සාහ කරන්නේ බුදුබණ පදයක් අහලා. බේබද්ද වෙලා ඉන්න එක හොඳ නෑ මේක ඔයාට හොඳ නෑ කියලා තවත් කෙනෙකුට කියන්නේ හරි බුදුබණ පදයක් අහලා.
දන් දෙමු කියලා කියන්නේ බුදුබණ පදයක් අහලා. ඒකට ධර්මයේ නිසානේ අපි වෙනස් වුනේ. ධර්මයේ නැත්තම් ප්‍රාණඝාතය මුල් කරගෙන අපෙන් කොච්චර පව් වෙයිද? ප්‍රාණඝාතය මුල් කරගෙන අපෙන් කොච්චර පව් සිද්ධ වෙයිද? ප්‍රාණඝාතය මුල් කරගෙන කොච්චර අපෙන් මේ නිරේ යන්ට තිරිසන් ලෝකයන්ට පව් රැස් වෙයිද? සොරකම මුල් කරගෙන, වැරදි කාමසේවනය මුල් කරගෙන, බොරු කියන එක මුල් කරගෙන, බේබදුකම් සල්ලාලකම් මුල් කරගෙන කොච්චර නිරේ වැටෙයිද අපි? අපි ඒ වගේ ගලවා ගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ සරණ යන්න ඕන. ඉවසුවාන ඔන්න ධර්මයේ තියෙන එක කතාවක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් කීයතකින් කැපුවා තරහ ගන්න නැති වෙන්න හිත හදා ගන්න කිව්වා. කීයතකින් කපක් දිනු තරහ ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ ඒකට ප්‍රශංසා කරන්නේ නැහැ කිව්වා. තරහ ගන්න එකට ප්‍රශංසා කරන්නේ නැහැ කිව්වා. අපි ළඟදී මේ බන්ධනාගාරේ ධර්ම දේශනාවක් කළා. මිනිසුන්ගේ මූණු දිහා බලනකොට පව් කියලා හිතෙනවා. උදේ ඉඳලා හවස වෙනකල් ධර්ම දේශනාව කරලා මිනිසුන්ට මේ දුන්නා ඔයාලගේ අදහස් කියන්න කියලා. ඒ මිනිස්සු කියනවා අපි හොරෙක් විදිහට ඇතුළට ආවා. මිනිහෙක් විදිහට එළියට යන්නම් හාමුදුරුවනේ. තව මිනිස්සෙක් ලියලා එවනවා. ඔහොම බණ කියන්ට තැනින් තැන නගරෙන් නගරයට මේවා හිස් වෙයි හාමුදුරුවනේ. තව මිනිස්සෙක් කියනවා මං කවියක් කියන්නද කියලා අහනවා. ඊට පස්සේ අපි කිව්වා එහෙනම් කියන්න කියලා. කියනවා රුවන්වැලි මහසෑය ගැන කවි කියනවා. අම්මා ගැන කවි කියනවා. ඊළඟට මුතු කැට මිනි කැට සංගවලා තියෙන රත්නපුරේ කෙලිසන් දෙපා කියලා කවි කියනවා. ළඟට එන මේ පාප මිත්‍රයෝ අපි මිත්‍රෝ විදියට හඳුනාගත්තොත් අපි අමාරු වෙටනවා නේද කියලා කවි කියනවා මිනිස්සු. කවියක් කියන්නේ කවියක් රස විඳින්නේ සංවේදීනේ මුදු මුලක් හිත. එහෙම තියෙන මිනිස්සු දැන් හිරේනේ. ඇයි ඒ ආපු ශනික කෝපේ නවත්ත ගන්න බැරි වුණා. ඒ මිනිස්සුන්ට ගෙදර නෝනා මතක් සමහරට බැඳලා අලුත. ඊළඟ දරු පැට්ටු හම්බෙලා අලුත. නෝනා මතක් වෙනකොට දරුවෝ මතක් වෙනකොට ඒ මේ හිරේ පොළොව හාරගෙන ගෙදර එන්න පුළුවන් නම් පොළොව හාරගෙන එනවා. ඒ තරම් දුකක ඉන්නවා. මොකද්ද මේ ශනිකාවයගේ තරහව ඒ තරහව පාලනය කරගත්තා නම් අද හිරගේ විඳින දුක් කන්දරාවම ඉවරයි නේද? ඒක ධර්මයේ කොච්චර ශ්‍රේෂ්ඨයිද? තරහ ගන්න එපා කියන එක. ඉවසන්න කියන එක. මේ ධර්මයේ තියෙනවා එකක් හොයන්න එපා. යමක් හොයද්දී පීඩාවටපත් වෙන දෙයක් ගැන බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ දේ හෙව්වොත් ගොඩාක් පීඩාවටපත් වෙනවා කිව්වා. ඔයාලට හිතෙන්නේ මොකද්ද? ඒ දේ හෙව්වොත් ගොඩාක් පීඩාවටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා හොයද්දින් පීඩාවටපත් වෙන දේ තමයි කිව්වා සාධාරණේ. සාධාරණේ විහඤ්ඤන්ති. සාධාරණේ හොයන්ට යන කෙනාට වෙහෙස විතරයි කිව්වා ඉතුරු වෙන්නේ. ඔය ඔක්කොම හිරගෙට වැටෙන්නේ සාධාරණ හොයන්න ගිහලා නෙමෙයිද? ඒ නිසා අපේ ගුරු ස්වාමීන් වහන්සේ ඒ හිර රැඳවියන්ට ධර්මයක් දේශනා කළා. උඹලා ගෙවල් වලට ගිහිල්ලා එකක් හොයන්න එපා. මොකද්ද හොයන්න එපා කිව්වේ? මොකද්ද හොයන්න එපා කිව්වේ? සාධාරණේ හොයන්න එපා. ඔයාලා කල්පනා කරලා බලන්න. කොච්චර ජීවිතේ අපි අතින් සාධාරණ හොයන්න ගිහිල්ලා කොච්චර අපේ හිතවලට දුක් ආවද? බලන්නේ සාධාරණ හොයන්න හෙව්වොත් වෙහෙසෙනවා කියන බණපදයේ තියෙන සැනසෙල්ල. එක බණපදයක තියෙන සැනසෙල්ල. ඒකයි ධර්මයේ සරණ යන්න. එතකොට මේ ධර්මයේ තියෙනවා හිත හිතා ඉන්නවා. ඊළඟට පින්වත්නි ඔයාලා දැකලා තියෙනවද මිනිසුන්ගේ ජීවිතවලට ගොඩාක් ප්‍රශ්න ආවට පස්සේ කියනවනේ යකෙක් වෙහිලා, පෙරේතෙක් වෙහිලා, හදිහුණියන් වැදිලා. ඔය වගේ හදිහුණියන් වැදිලා යක්කු පෙරේත වැහිලා ඉන්නේ උන් hina වෙවි සන්තෝෂෙන් ඉන්නවද? මූණ එල්ලගෙන දෙබර ගෙඩිය වයි කරගෙන ඉන්නවද? මූණ එල්ලගෙන ඉන්නේ hinaවක් නැහැ.
හිනාවක් නැහැ. ඒතකොට ඒ කියන්නේ මේ ලෝකේ සාමාන්‍යයෙන් hina වෙලා විඳින සතුටවත් නැහැ. hina වෙලා විඳින සතුටටවත් ලෝකේ බලවේග කැමති නැහැ. මේ ලෝකේ පාලනය කරන බලවේග hina වෙන සතුටටවත් කැමති නැහැ. තමන් කරපු ඒ පින් කුසල් සිහි කර කර සතුටු වෙන කෙනාට මේ බලවේග විසින් එයාව අල්ලන්න බෑ. සතුටෙන් ඉන්න කෙනාට. ඔය ගෙවල් වල බලන්න සමහරවිට අපේ නෑදෑයෝ අපේ අම්මලා අපේ නෑදෑයෝ කට්ටිය ඉන්නවා. hina වෙවි ඉන්න බලන්න හරියට hina වෙලා දුවකේ hina කිසි කරදරයක් නැහැ. කිසි කරදරයක් නැහැ. මේ හැම එකටම තරහ ගන්න. හොස්ස ළඟින් මැස්ස යන්න බැරි. ඕපදූප හොයන අයටමයි පෙරේතයෝ ඇහෙන්නෙත්, භූතයෝ ඇහෙන්නෙත්. ඕම යන මල යකෙක් හරි රින්ගනවා මං වගේ එකෙක් ඉන්නවා මනුස්ස ලෝකෙක් කියලා. ඒකයි. මං වෙලාවකට කියනවා ඔය දත් දෙක පොඩ්ඩක් ඉස්සරහට දාලා hina වෙනින්ලා කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ අශෝකං. ශෝක නොකිරීම මංගල කාරණයක්. ශෝක කිරීම මෝසල කාරණයක්. හැම වෙලාවම බැරියාව නෑ කියන එක අඬ වැඩියාව වික්ෂෝපේ මෝසලයි. ඒක තමයි හුනියම. කපන්න ඕන කටට දෙහිගිරියා. ඒකයි. පොඩ්ඩක් hina වෙලා කතා වෙලා පොඩ්ඩක් සතුටින් ඔය ගෙදර විශ්වෝපේ වැඩි නම් පොඩ්ඩක් රවුමන් ගිහිල්ලා එහෙමවත් ඉන්න ඕන. ඇයි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා විඳවන්නේ? ඇයි මනුස්ස ලෝකෙට ඇවිල්ලා විඳවන්නේ? අපි හැබැයි මේකෙන් මෙහෙම අර්ථයක් වරදවා ගන්න එපා. ලෝකේ බලවේග නැතය ඒ බලවේග මිනිස්යාට කරදර කරන්නේ නැහැ කියන තැනට එන්න එපා. ලෝකේ බලවේග ඇත. ඒවා මිනිසුන්ට කරදර කරනවා. නමුත් හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වාසය කරද්දී සතරවරන් දෙවි මහරජ දරුවෝ යක්ෂ සේනා, නාග සේනා, කුම්භණ්ඩ සේනා, ගන්ධබ්බ සේනා පිරිවරාගෙන වැඩියා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා දන ගහපු වෛශ්‍රවණ දිවි රාජයා වදාලා පින්වත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බොහෝ යක්ෂයෝ අමනාපෙලා ඉන්නේ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, වැරදි කාමසේවනය කරන්න එපා, බොරු කියන්න එපා, මේ මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා බණ කියන නිසා කියලා කිව්වා. තේසන්තං අප්පියං හෝති යමනාපා. ඒ නිසා අප්පිරියයි යමනාපයි. බුදුරජාණන් වහන්සේ පන්සිල් රකින්න කියලා කියන්නේ යක්කුන්ටද මිනිසුන්ටද? ඒ තරහ වෙන්නේ කවුද? එහෙනම් මොකද හේතුව? සත්තු මරණ එකකින් යැපෙන යක්කු ඉන්නවා. හොරකම් කරන එකෙන් යැපෙන යක්කු ඉන්නවා. ගෑනු පිටිපස්සේ යන සල්ලාල කන් වලින්, වල් කන් වලින් යැපෙන යක්කු ඉන්නවා. බොරුවෙන් සතුට වෙන යක්කු ඉන්නවා. සුරාවෙන් සතුට වෙන යක්කු ඉන්නවා. උන්ට අවස්ථාව නැති වෙනවා. බණ කියප කෙනාට තරහයි. ඒත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ සංඝයා වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නවා ওই විවේක තැන්වල. ධර්මයේ සිහි කර කර විවේකයෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේට දිවි දෙවිනි කරලා ඉන්නවා. මේ දිවි පූජා කරලා ඉන්නවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ එහෙම ඉන්න අයටත් අමනුෂ්‍යව කරදර කරනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ මේ සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරමින් ආටනාටි ආරක්ෂාව තියෙන එකේ සත්බුදුරජාණන් වහන්සේලාට වඳින එක තියෙන්නේ. වඳිමින් මේ විදිහට ධර්මයේ හැසිරෙන කෙනෙක් ඉන්නවා නම් එයාලා අපි ආරක්ෂා කරනවා. එයාලට කරදරයක් ආපුවම සෙම්පති දෙවිවරුන්ට කියන්න තියෙන්නේ. සෙම්පති දෙවිවරුන්ට කිව්වට පස්සේ අපි ඉස්සෙල්ලාම අවවාද කරනවා. ඒත් මිනිසුන්ට කරදර කරනවා නම් මේ ගමෙන් පන්නනවා. ඒත් මිනිසුන්ට කරදර කරනවා නම් කසාද තහනම්. ඒත් කරදර කරනවා නම් යක්ෂ ස්වභාවයේ පැත්ත පලාතට එන්න දෙන්නේ නැහැ. ඒත් කරදර කරනවා නම් කසෙන් තලනවා. ඒත් කරදර කරනවා නම් සභාවට ගෙනල්ලා තර්ජනය කරනවා. ඒත් කරදර කරනවා නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රත් වෙච්ච පාත්‍රයක් ඔළුවේ දානවා.
ඒත් කරදර කරනවා නම් භාග්‍යතුන් වහන්සේ අවසානයේ හිසට ගහනවා හිත හත් කඩකට පැලෙන්න මේක අපේ යක්ෂ ආඥාව කිව්වා. ඒ නිසා යම්කිසි භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකයෙකුට අමනුෂ්‍යව කරදර කරොත් අපි ඒ ධර්මයේ ඉන්නවා කියලා ප්‍රතිඥා දීලා ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. දෙවිවරු යම් ප්‍රතිඥාවක් දුන්නොත් ඒක ජීවිතේ පළවෙනි තැනට ගන්නවා ප්‍රතිඥාව ජීවිතේ දෙකට ගන්න. අද ඒ දෙවිවරු අදටත් ඉන්නවා. එහෙනම් අද ඇයි මිනිසුන්ට කරදර? ඒ යක්ෂය පොරොන්දුනේ 4 දෙනෙකුට. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. භික්ෂු ධර්මයේ ඉන්න ඕන. භික්ෂුණී ධර්මයේ ඉන්න ඕන. උපාසකයා උපාසකයාගේ ධර්මයේ ඉන්න ඕන. උපාසිකා උපාසිකාගේ ධර්මයේ ඉන්න ඕන. මොකද්ද උපාසකයාගේ උපාසක ධර්මය? කතංච මහානාම උපාසකෝ මහානාම කොහොමද උපාසකෙක් වෙන්නේ? ඉද ආර්ය ශාවකෝ බුද්ධං සරණං ගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා නම් ධර්මයේ සරණ ගිහිල්ලා නම් සංඝයා සරණ ගිහිල්ලා නම් උපාසක. එහෙනම් කරදර වැඩි වෙන්න එක හේතුවක් තමයි සරණ නැහැ. හරියට තිසරණ සරණ ගිහිල්ලා රහතන් වහන්සේලාගේ ගුණ සිහි කර කර ධර්මයේ හැසිරෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ගුණ සිහි කර කර ධර්මයේ හැසිරෙනවා නම් ධර්මයට සත්කාර කර කර ධර්මයේ හැසිරෙනවා නම් කරදර නැහැ. එයාලා වෙනුවෙන් පිරිසක් ඉන්නව රකින්න. අද උපාසකයා උපාසක ධර්මයේ නැහැ. උපාසිකාව උපාසිකා ධර්මයේ නැහැ. ඊළඟට භික්ෂූන්ට ඕන භික්ෂු ධර්මයෙන් බැහැර කරනවා. මොකද්ද භික්ෂු ධර්මයේ ඉවසීම? ඉවසීම නැති කරනවා. වැඩි වැඩියෙන් තරහ ගස්සවනවා. ඕවා ධර්මයේ නෙවෙයිනේ. ඒ උපාසකයාගේ තිසරණයට හානි කරනවා. දේවාල වල ඇවිද්දවනවා. හැමතැනම ඇවිද්දලා සරණ කිලිටි කරනවා. ගෙදර විහිළු තහළු කරනවා බුදුරජාණන් වහන්සේගේ වචනේ අරන්. ඕවා අපිට අරහන් කියනවා. ඊට පස්සේ මේ ඔයලා සෝතාපන්න වුණාට අපි සෝතාපන්න වෙලා නැහැ කියනවා. සෝතාපන්න කියන වචනයෙන් ගහ ගන්නවා. සරණ කිලිටි කරනවා. ඊට පස්සේ නටවනවා අල්ලි තියලා. තමන්වත් දන්නේ නැහැ තමන් කරන දේ. ආටානාටි සත්‍ය දෙයක්. ආටානාටි සරණ ආටානාටි බලයේ සත්‍ය දෙයක්. ඒ බලයේ පිහිට තියෙන 4 දෙනෙකුට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඒකයි පිහිටක් තියෙනවාමයි බුදුරජාණන් වහන්සේ අවංකවම සරණ ගියොත්. පිහිටක් තියෙනවාමයි ධර්මයේ සරණ ගියොත්. පිහිටක් තියෙනවාමයි සංඝයා සරණ ගියොත්. සමහර අයට දරුවෝ නැති ප්‍රශ්න තියෙනවා. හැමතැනම බෝධි පූජා තියෙනවා. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. වැඩක් නැහැ මෙයා කියනවා. වැඩක් නැහැ මෙයා නෙවෙයි. Tamanට දරුවෙක් නැති වෙන්න සසරේ මොන කර්ම කළාද අපි? ඇයි සසරේ කරපු කර්ම විපාක Taman දෙනවා කියලා පිළිගන්නේ නැද්ද? බෝධි පූජා තියෙනවා ලෙඩ දුක් සනීප වෙන්නේ නැහැ. වැඩක් නැහැ බෝධි පූජා තියලා. ඇයි උපන් සත්වයා ලෙඩ වෙන්නේ නැද්ද? ඕන විභාගේ කොල්ලෝ නිකන් Facebook ගිහිල්ලා ෆෝන් ඔබ ඉන්නවා අම්මලාට හොරෙන්. විභාගේ කිට්ටුනට අම්මලා බෝධිය ළඟට ගිහිල්ලා කියනවා අනේ පාස් කරන්න කියලා. කොල්ලා විභාගේ ෆේල් වෙනවා. බෝධි පූජා තියලා වැඩක් නැහැ මෙයා. සරණ නැහැ. එහි තියෙන්නේ තෙරුවන් සරණ ගිය කෙනා යම්කිසි කටයුත්තක් කරද්දී ශාස්ත්‍රඥ වහන්සේ සිහි කරනවා. ඒ පිණිස රුවන්වැලි සෑයට යනවා. ජයසිරි මහ බෝධින් වහන්සේ වන්දනා කරනවා. පිහිට සලසා ගන්නවා. ඒක වෙනම එකක්. සරණ කිල්ටි කරගන්න හොඳ නැහැ. අපි කරන වැඩේ අත්හැරියත් සරණ කිල්ටි කරගන්න හොඳ නැහැ. මොකද අපි සසරෙන් ගෙනාපේවා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පවා මේ ලෝක සත්වයා කෙරෙහි හැම කෙනාටම කරුණාවන්තයිනේ. ඇයි පින්වත්නි අඟුලිමාල බේරගත්තා භාග්‍යතුන් වහන්සේ. අඟුලිමාල අවුරුදු 12ක් මිනි මැරුවා. ඒකට අර මේ අඟුලිමාලගේ මැරුම් කාපු අය ගැන බුදුරජාණන් වහන්සේට කරුණාවක් නැද්ද? කරුණාවක් නැද්ද? තියෙනවා බේරගන්න විදිහක් නැහැ. මැරුම් කාලා මැරෙන්න සසර හැදිලා තියෙන්නේ. ඒකයි අනාථපිණ්ඩික සිටුතුමා බතුයි සම්බෝලයි කන මට්ටමට වැටුණා. ගෙදර සත පහක් නැතුව.
අර දෙවුරන් වෙහෙරෙම කහවණු අතරපු කෙනා. බුදුරජාණන් වහන්සේට ඉරිදී නිදානයක් පහල කරන්න බැරිද? බුදුරජාණන් වහන්සේ නිහඬව වැඩ හිටියානේ. අටලෝ දහමට කම්පා වුන්නේ නැහනේ. ඒත් එක දවසක් දාන දෙන එක නතර කළා නැහැ. අද කොච්චර තියනවද ලොකු පුතා මේ ඉඳලා මේ ගෙදර මේ ලොකු පුතා මේ නෑදෑ ගමනක් ගියා හාමුදුරනේ දාන දෙන්න අමාරුයි කියලා කොච්චර කෝල් වෙනවද අපිට? ඊළඟට මේ පොඩි දුව ළඟ මේ කසාද බැඳලා ළඟදීන් ගිය අවුරුද්දේ දුන්න දාන දෙන්න විදියක් නැහැ කියලා කොච්චර කෝල් වෙනවද? දැක්කද? ඒතර දාන චිත්තේ තිබිලා තියෙන තවක් කෙනෙක්ගේ සපෝට් එකට. මේ හිත ඇතුලෙන් ආපු දාන චිත්තයක් නෙවෙයි. අපි ඒ වෙලාවේ හිත හදලා කියන ওই වචනයක් කියන්නේ මම මේ සරණ ගැන කියන්න ඕන නිසා කිව්වේ. ඒ නිසා තී සරණ ගියා කියන්නේ මරුණත් බුදුරජාණන් වහන්සේ අත්හරින්නේ නැහැ. ධර්මය අත්හරින්නේ නැහැ. සංඝය අත්හරින්නේ නැහැ. තිසරණේ සිහි කර කර මැරිලා යන්නේ. දාස වෙන්නේ නැහැ නේ කාටවත්. කාටවත් දාස වෙන්නේ නැහැ එතකොට. ඒ තුනුරුවන්ට දිවි පිදූ පින්බලයට එයාට සරණ හම්බ වෙනවා. යන ලෝකෙක එයා දීන කෙනෙක් වෙන්නේ නැහැ. එයාට තමයි මෛත්‍රී බුද්ධ ශාසනය උනත් තියෙන්නේ. ඒ නිසා දිවි තිබෙන තුරු බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා සාදු කියන්න. දිවි තිබෙන තුරු ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා කියලා සාදු කියන්න. දිවි තිබෙන තුරු ආර්ය මහා සංඝ රත්නයේ සරණ යනවා. ඒ නිසා ඒ උතුම් තිසරණය අපගේ ජීවිතයට එකම රැකවරණය වේවා. සාදු සාදු සාදු